ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා දුල පුතාලා හැම දිනම Great Life Academy YouTube channel එකට. අපි මේ channel එක හරහා සිදු කරන්නේ එක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පෙළ පොත් කියවා ඒ පෙළ පොත්වල අඩංගු දෑ රෙකෝඩින් එකක් විදිහට වීඩියෝ එකක් විදිහට මේ channel එකට අප්ලෝඩ් කරන එක. එතකොට ඔයාලට ඕනිම වාර ගණනක් මේ රෙකෝඩින් එක අහලා ඒක ඔයගලන්ගේ අධ්‍යාපන කටයුතු වලට උදව්වක් කරගන්න පුළුවන්. එහෙනම් Great Life Academy YouTube channel එක subscribe කරලා අපිත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න අලුත්ම updates දැනගන්න ඔයාලගේ විෂය නිර්දේශයන්හි පෙළ පොත් ආශ්‍රිත. අද අපි කරන්න යන්නේ 10 ශ්‍රේණියේ ඉතිහාසය. මම හිතනවා ඉතිහාසය පෙළ පොත කියවන්න ගොඩක් අය අකමැති නිසා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලගේ විෂය නිර්දේශය දුල පුතාලා පාඩම් 10කට බෙදලා තියෙනවා. අපි මේ පාඩමින් පාඩම කියවමු. වීඩියෝ එක අනවශ්‍ය ලෙස දිග්ගැස්සෙන නිසා මම පාඩමක් රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරනවා. ඊගාවට ඊගාව පාඩම ඒ විදිහට තමයි ඉස්සරහට අප්ලෝඩ් කරගෙන යන්නේ. අපි බලමු පළවෙනි පාඩම මොකක්ද කියලා. පළවෙනි පාඩමේ නම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය. මේ අර්ථයේ කොටස් තුනක් ඉගෙන ගන්න තියෙනවා ඔයගොල්ලන්ට. පළවෙනි කොටස මූලාශ්‍රය වර්ගීකරණය, 2 ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම, 3 පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ආරක්ෂා කර ගැනීම. මම දැන් දිගටම පාඩම කියවගෙන යනවා. 1. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය. හැඳින්වීම. ඉතිහාසය හැදෑරීමට මූලාශ්‍රය අවශ්‍ය වේ. අතීතය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මූලාශ්‍රය විවිධය. මෙම ඒකකයේදී මූලාශ්‍රය හඳුනා ගැනීම, මූලාශ්‍රය තොරතුරු මත ඉතිහාසයේ ගොඩනැගෙන ආකාරය සහ ඉතිහාසය හැදෑරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන පිළිබඳව ඔබට ඉගෙනීමට ලැබෙනු ඇත. 1.1 මූලාශ්‍රය වර්ගීකරණය. ඉතිහාසය යනු අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂයකි. අවුරුදු 100,000 ගණන් ඈත කාලයේ ඉතිහාසය හැදෑරීමේදී ඒ අවදිවල මිනිසුන් ලියා තැබූ දේ හා ඔවුන්ගේ විවිධ නිර්මාණ අපට දක්නට ලැබේ. එම ලේඛන හෝ නිර්මාණ මගින් අතීත මිනිස් කටයුතු පිළිබඳ තොරතුරු ලබාගත හැකි නිසා ඒවා මූලාශ්‍රය ලෙස හැඳින්වේ. එක් අවධිවලට අදාළව ලැබෙන මෙබඳු මූලාශ්‍රය මගින් ඒ කාලවකවානු හා සමාජ පරිසරය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබාගත හැකිය. මෙසේ මූලාශ්‍රය වලින් ලබා ගන්නා තොරතුරු තර්කානුකූලව හැදෑරීමෙන් එක් කාල පරිච්ඡේදවල ජන ජීවිතය පිළිබඳ ඉතිහාසය ගොඩනැගේ. ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රය විශාල ප්‍රමාණයක් ඇති බැවින් ඒවා වර්ග දෙකකට වෙන් කෙරේ. 1. සාහිත්‍ය මූලාශ්‍රය, 2. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. අතීත ප්‍රජාව විසින් විවිධ කාලවකවානුවල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන සාහිත්‍ය මූලාශ්‍ර ලෙස සැලකේ. පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ මගින් සොයාගැනෙන පුරාවස්තු, ස්මාරක, කාසි, ශිලාලිපි හා විවිධ නටබුන් ආදිය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ලෙස හැඳින්වේ. මීළඟට අපි ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට යොදාගත හැකි මූලාශ්‍රය ඇසුරින් ඉහත කී වර්ග දෙක පිළිබඳ තවදුරටත් කරුණු විමසා බලමු. 1. සාහිත්‍ය මූලාශ්‍රය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට යොදාගත හැකි සාහිත්‍ය මූලාශ්‍රය දේශීය සාහිත්‍ය මූලාශ්‍රය හා විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. අදින් වසර 2000කට පමණ පෙර සිට ලාංකිකයින් විසින් ගද්‍ය හා පද්‍ය වශයෙන් වරින් වර ලියන ලද කෘති දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස සැලකේ. මෙසේ ලාංකිකයින් විසින්ම ශ්‍රී ලංකාව පිළිබඳ ලියන ලද ග්‍රන්ථවලට අමතරව මෙරට පිළිබඳ උනන්දුවක් දැක්වූ විදේශිකයින් විසින්ද යම් කෘති රචනා කරන ලදී. නැතහොත් විදේශිකයින් ලියූ කෘතිවල ලංකාව පිළිබඳව තොරතුරු ඇතුළත් කර තිබේ. මෙසේ විදේශිකයින් විසින් මෙරට පිළිබඳ තොරතුරු සඳහන් කරමින් ලියන ලද කෘති විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස හැඳින්වේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය. ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය දීපු වංශය ලෙස සැලකේ. දීපු වංශය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ රචනා කරන ලද කෘතියකි. මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක් මෙරට ඓතිහාසික තොරතුරු හා ශාසන ඉතිහාසය සම්බන්ධ පුවත් දීපු වංශයට ඇතුළත් වේ. ඒත් ඇතැම් ඓතිහාසික පුවත් දීපු වංශය දක්වා ඇත්තේ ඉතා කෙටියෙනි. පුනරුක්ති දෝෂද මෙම කෘතිය තුළ දක්නට ලැබේ. මේ නිසා දීපු වංශයේ තිබියදීම අඩුපාඩු වඩා අඩු කෘතියක් වශයෙන් මහා වංශය රචනා කොට තිබේ. මහා වංශය යනු කොටස් කිහිපයකින් යුතු කෘතියකි. එහි මුල් කොටස අනුරාධපුර දික්සඳ සෙනවියා පිරිවෙනේ
විසූ මහානාම නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් රචනා කරන ලදී. දීපවංශයේ මෙන් බුදුන් වහන්සේගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක් මෙරට ඓතිහාසික තොරතුරු මහා වංශයේ මුල් කොටසට ඇතුළත් වේ. එම කොටස ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවසේ පමණ රචනා කොට ඇත. මහා වංශයේ මුල් කොටස හා දීපවංශයේ ඇතැම් තොරතුරු අතර සමානතාවක් දක්නට ලැබේ. මෙම මූලාශ්‍ර දෙකම රචනා කිරීමේදී ඊට ප්‍රථම ලියවී තිබූ සීහලට්ට කතා, මහා වංශය, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා ආදී මුල් ග්‍රන්ථවල ආභාසය ලැබී තිබීම ඊට හේතු වන්නට ඇත. මහානාම හිමියන් මහා වංශයේ මුල් කොටස ලිවීමෙන් පසු වෙනත් කතුවරුන් විසින් වරින් වර ඒ කාලවකවානු පිළිබඳ තොරතුරු ඇතුළත් කොට අඛණ්ඩ කෘතියක් වශයෙන් මහා වංශය තවත් කොටස් කිහිපය වශයෙන් දීර්ඝ කරන ලදී. මේ නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය මහා වංශය තුල අඛණ්ඩව ලියවී තිබේ. රටක ඉතිහාසය අඛණ්ඩව එකම කෘතියක ලියවී ඇති රටවල් සංඛ්‍යාව සීමිත බැවින් මෙරට ඉතිහාසයේ එකම කෘතියක සඳහන් තිබීම ලාංකිකයන්ට ආඩම්බර විය හැකි කරුණකි. මහා වංශයේ සඳහන් ඇතැම් ඓතිහාසික සිදුවීම් ශිලා ලිපි හා වෙනත් මූලාශ්‍ර මගින් තහවුරු වන බැවින් එය වඩා විශ්වසනීය මූලාශ්‍රයක් ලෙස සැලකේ. මහා වංශයේ මුල් කොටස ලියවී ශතවර්ෂ 4කට පමණ පසු පාලි භාෂාවෙන් රචිත එම කෘතියේ ඇතැම් තැන් තවත් විස්තර කොට අර්ථ විවරණය සඳහා ටීකාවක් සම්පාදනය කෙරිණ. මහා වංශ ටීකාව ලෙස හඳුන්වන එම කෘතිය වංශත්තප්පකාසිනී යනුවෙන් නම් කර ඇත. වෙනත් මූලාශ්‍රය වලින් නොලැබෙන තොරතුරු රැසක් එම ග්‍රන්ථයට ඇතුළත්ව තිබේ. මෙරට ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා කාල පරිච්ඡේදය තුළ දේශීය සාහිත්‍ය කෘති ලෙස සැලකිය හැකි තවත් ග්‍රන්ථ රැසක් රචනා වී ඇත. ධර්ම ග්‍රන්ථ ලෙස සැලකිය හැකි බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය වැනි කෘති රජරට ශිෂ්ටාචාර සමයේ ඉතිහාසය හැදෑරීමට වැදගත් වේ. ඔයාලට පිටු අංක දෙකේ දුල පුතාලා දීලා තියෙනවා වගු අංක 1.1. එහි අන්තර්ගත වෙන්නේ එකිනෙකට වෙනස් අන්තර්ගතයකින් යුත් පැරණි සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයක්. අපි බලමු. මූලාශ්‍ර වර්ගය සංදේශ කාව්‍ය. ඒ සඳහා උදාහරණ මයුර සංදේශය, තිසර සංදේශය, සැලලිහිණි සංදේශය. මූලාශ්‍ර වර්ගයේ ප්‍රශස්ති කාව්‍ය. උදාහරණ පැරකුම්බා සිටිත. මූලාශ්‍ර වර්ගයේ හටන් කාව්‍ය. උදාහරණ සීතාවක හටන, කොන්ස්තන්තිනු හටන, ඉංග්‍රීසි හටන. නැවතත් අපි ඡේදය කියවමු. මෙරට ශාසන ඉතිහාසය පිළිබඳ ලියවී ඇති නිකාය සංග්‍රහය, දේශපාලන තොරතුරු ඇතුළත් රාජාවලිය වැනි කෘති ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය කාලය දක්වා ඉතිහාසය හැදෑරීමේ වැදගත් මූලාශ්‍රය වේ. කෝට්ටේ රාජ්‍ය කාලයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය හා හටන් කාව්‍ය ආදියද වැදගත්ය. දේශීය සාහිත්‍ය කෘති විවිධ කාලවකවානුවල රචනා වූ ඒවා වන අතර ඒ කෘති රචනා කිරීමට බලපෑ හේතුද විවිධ වේ. අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය ආරම්භ වන තෙක් කාලයේ ලියවී ඇති බොහොමයක් කෘති ආගමික අරමුණු වලින් රචනා වූ ඒවා වේ. ඇතැම් සාහිත්‍ය කෘති රචනා වූයේ ඒවායේ සඳහන් ඓතිහාසික සිදුවීම් වලින් ශතවර්ෂ කිහිපයකට පසුය. මේ නිසා ඉතිහාසය ගොඩනැගීමට සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී පහත් සඳහන් කරුණු කෙරෙහි සැලකිලි යොමු කළ යුතු වේ. 1. මූලාශ්‍රය රචනා වූ කාලය. 2. මූලාශ්‍රයේ කතුවරයා. 3. කතුවරයාගේ අරමුණු. 4. මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. මේ අනුව සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනයේදී විචාර බුද්ධියෙන් කටයුතු කළ යුතු බව ඔබට වැටහෙනවා ඇත. විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම මාතෘකාව විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. අපි දැන් කියවමු. අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම ශ්‍රී ලංකාව විදේශ රටවල් සමග වෙළඳ සබඳතා පැවැත්වූ බැවින් ඉන්දියානු සාගරයේ වෙළඳ කටයුතු වල නිරත වූ බොහෝ විදේශිකයෝ මෙරට පිළිබඳ දැන සිටියහ. මේ නිසා ක්‍රිස්තු පූර්ව අවධියේ බව විදේශිකයින් ලියූ ඇතැම් කෘතිවල ශ්‍රී ලංකාව පිළිබඳ යම් තොරතුරු ඇතුළත් කර තිබේ. ඈත අතීතයේ සිටම ලංකාව හා ඉන්දියාව අතර හොඳ සබඳතාවක් පැවතුණි. මේ නිසා ඉන්දියාවේ ඇතැම් මූලාශ්‍රයවලද ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වේ. දකුණු ඉන්දියාවේදී රචිත සිලප්පදිකාරම්, මණිමේකලෙයි, පදිරුප්පත්තු වැනි දෙමළ ග්‍රන්ථවලද ලංකාව ගැන තොරතුරුද දක්නට ලැබේ. ක්‍රිස්තු වර්ෂ 16 වන සියවසේදී පෘතුගීසින් මෙරටට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකාව පිළිබඳ වෙනම තොරතුරු ඇතුළත් ග්‍රන්ථ පවා රචනා කිරීමට ඇතැම් විදේශිකයෝ පෙළඹුණහ. ශ්‍රී ලංකාව ගැන සඳහන් විදේශීය මූලාශ්‍රය දෙස බලන විට ලංකාවට නොපැමිණි වෙනත් අයගෙන් අසාධාරණගත් තොරතුරු පදනම් කරගෙන මෙරට ගැන ලියූ ලේඛකයින් මෙන්ම ලංකාවට පැමිණ තොරතුරු අධ්‍යයනය කර ලියූ ලේඛකයින්ද සිටින බව පෙනේ.
වගු 1.2 සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණ මෙහි එක් තතු දෙක බලා ඒ පිළිබඳ තබන ලද වාර්තා සහ ඒවායේ කටුවරු චීන මූලාශ්‍රයන් උදාහරණ පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාව බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරයක් එහි සඳහන් වෙනවා. අරාබි මූලාශ්‍ර උදාහරණ ඉබන් බතුතාගේ දේශාටන වාර්තාව. පෘතුග්‍රීසි මූලාශ්‍ර උදාහරණ රිබෙයි රෝගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය. රිබෙයි රෝගේ ලංකා ඉතිහාසය. ඕලන්ද මූලාශ්‍රය ෆිලිප්පස් බැල්ඩියස්ගේ කෘතිය. බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය. ඉංග්‍රීසි මූලාශ්‍රය රොබර්ට් නොක්ස්ගේ කෘතිය එදා හෙළදිව. ඊගව මාතෘකාව සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන. 1. ඓතිහාසික කාලානුපිළිවෙල සකස් කර ගැනීමට. 2. එක් එක් අවධිවල දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට. 3. එක් මූලාශ්‍රයක් මගින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයක් මගින් සනාථ කර ගැනීමට. 4. රටක විදේශී සබඳතා අධ්‍යයනය කිරීමට විදේශී සාහිත්‍ය මූලාශ්‍ර මෙහිදී විශේෂයෙන් වැදගත් වේ. ඊගව මාතෘකාව 2. පුරා විද්‍යාත්මක මූලාශ්‍රය. පුරා විද්‍යාත්මක මූලාශ්‍රය අභිලේඛන, කාසි, නටබුන්, චිත්‍ර, මූර්ති හා පුරාවස්තු වශයෙන් වර්ග කිහිපයකට බෙදා දැක්විය හැකිය. අභිලේඛන මාතෘකාව අභිලේඛන. අභිලේඛන යනු ගල්, එහෙමත් නැත්නම් ශිලා, මැටි පුවරු, බිත්ති, තඹ තහඩු, රන් තහඩු, දැව හා විවිධ භාෂණ ආදී ලියා ඇති පැරණි ලේඛන පොදුවේ හැඳින්වීමට යෙදෙන පදයකි. ගල් මත ලියා ඇති ලේඛන හැඳින්වීමට ශිලා ලේඛන හෝ සෙල්ලිපි යන නාමයෙන් යෙදේ. ඊගව මාතෘකාව සෙල්ලිපි. ශිලා ලේඛනයවත් සෙල්ලිපි ලියා ඇති ගල්වල ස්වරූපය අනුව ඒවා ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි හා ආසන ලිපි ආදී වශයෙන් වර්ග කළ හැකිය. මෙරට පැරණිතම ශිලා ලේඛන බ්‍රාහ්මීය ලිපි ලෙස හැඳින්වෙන අතර ප්‍රධාන වශයෙන් භික්ෂූන්ට ලෙන් පිදීම වැනි දේ වාර්තා කර තැබීමට එම ලිපි ලියා තිබේ. අපේ ඊගාට බලමු වගු අංක 1.3. තමන් විසින් නුදුටු එහෙත් වෙනත් අය විසින් පවසන ලද තොරතුරු මත පිහිටා ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා තැබූ කර්තෘවරුන් සහ ඔවුන්ගේ කෘති. මූලාශ්‍ර වර්ගයේ ග්‍රීක මූලාශ්‍ර උදාහරණ ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය. ඊගම් උදාහරණේ මෙගස්තිනිස්ගේ ඉන්ඩිකා කෘතිය. ඊගම් මූලාශ්‍රයට උදාහරණ ඔනෙසික්‍රිටස්ගේ වාර්තා. ග්‍රීක මූලාශ්‍ර තමයි ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය, මෙගස්තිනිස්ගේ ඉන්ඩිකා කෘතිය, ඔනෙසික්‍රිටස්ගේ වාර්තා. රෝම මූලාශ්‍ර උදාහරණ ප්ලීනිගේ නැචරලිස් හිස්ටෝරියා කෘතිය. ඊගාවට ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය කෘතිය. ඊගාවට ටොලමිගේ ලංකා සිතියම. මූලාශ්‍ර වර්ගයේ චීන මූලාශ්‍ර උදාහරණ හියුන්සියන් භික්ෂුවගේ දේශාටන වාර්තා කෘතිය. මූලාශ්‍ර වර්ගයේ පෘතුග්‍රීසි මූලාශ්‍රය උදාහරණ ෆෙර්නාවෝ ඩි ක්වෙරෝස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය. අපි දැන් ඡේදය කියවන්න යමු. පැරණි සමාජ ඉතිහාසය හා ජනාවාස ව්‍යාප්තිය තේරුම් ගැනීමට මෙම ලිපි ඉතා වැදගත් වේ. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ශිලාලේඛන ලිවීම අඛණ්ඩව පැවතුණි. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසෙන් පසුව විහාරාරාම වලට ගම්බිම් පිදීම, විහාරාරාම පාලනය, රජයේ නීති මහජනයාට දැනුම් දීම, බදු අය කිරීම, වෙළඳාම, වැරදිකරුවන්ට සමාව දීම, පුද්ගලයන්ගේ සේවය ඇගයීම වැනි නොයෙක් කරුණු වාර්තා කර තැබීමට ශිලාලේඛන පිහිටවනු ලැබීය. මේ නිසා සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වන බොහෝ කරුණු ශිලාලිපි වලින් අනාවරණය කරගත හැකිය. ඊගාව මාතෘකාව කාසි. අනුරාධපුර යුගයේ සිට ලංකාවේ කාසි භාවිතය පැවතුණි. මෙරටින් හමුවන පැරණිතම කාසි කහාපන ලෙස හැඳින්වේ. පුරාණ හෝ දරණ යන නම්ද එම කාසි වලට යෙදේ. ඇතා සහ ස්වස්තික කාසි, ලක්ෂ්මී කාසි හා අකනම් රන් කාසි වර්ගයක්ද මෙරට භාවිතා කර ඇත. පොළොන්නරු රාජ්‍ය සමයේ තඹ මස්ස කාසි භාවිත කෙරුණි. මෙරට අවශ්‍ය කාසි රට තුළම නිෂ්පාදනය කර ඇති අතර කාසි නිපදවූ අච්චු පවා කැණීම් වලින් හමු වී තිබේ. දේශීය කාසි වලට අමතරව රෝම කාසි, චීන කාසි, ඉන්දියානු කාසි ආදියත් ශ්‍රී ලංකාවෙන් හමු වේ. රටේ ආර්ථික තත්ත්වය, වෙළඳාම, ලෝහ භාවිතය ආදී හැදෑරීමේදී කාසි ඉතා වැදගත් මූලාශ්‍රයකි. පැරණි කාසි පිළිබඳව අදාළන විෂය නානක විද්‍යාව ලෙස හැඳින්වේ. ඊගාව මාතෘකාව පුරාණ නටබුන්. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පැරණි ගොඩනැගිලි, දාගැබ්, ගල් කණු, වැව්, පොකුණු ආදී නටබුන් දක්නට ලැබේ. අතීතයේ මෙරට ජනතාව ජීවත් වූ ඇතැම් ස්ථාන තවමත් වනගතව පවතින බැවින් වනාන්තර ආශ්‍රිතව වුවද මෙබඳු නටබුන් පවතී. ඓතිහාසික ස්ථාන හෝ පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස හඳුන්වනු ලබන මෙකී නටබුන් මෙරට ඉතිහාසය හැදෑරීමේ හොඳ මූලාශ්‍රයකි. පැරණි ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණය, ගොඩනැගිලි නිර්මාණය හෙවත් වාස්තු විද්‍යාව, ශිල්පීය දක්ෂතාව, පරිසර සංරක්ෂණ හැකියාව, ජල පාලනය වැනි විවිධ අංශ පිළිබඳ නිරවුල් දැනුමක් ලබා ගැනීමට මෙම නටබුන් අපට උපකාර වේ. ඊගාවට බලමු වගු අංක 1.4 අභිලේඛන ලියා ඇති එකිනෙකට වෙනස් මාධ්‍ය කිහිපයක්.
අභිලේඛන ලියා ඇති මාධ්‍ය සහ උදාහරණ. අභිලේඛන ලියා ඇති මාධ්‍ය ශිලා එහෙමත් නැත්නම් ගල්. උදාහරණ නිශ්ශංක මල්ල රජුගේ ගල්පොත ලිපිය. අභිලේඛන ලියා ඇති මාධ්‍ය බිත්ති. උදාහරණ සීගිරි ගී. අභිලේඛන ලියා ඇති මාධ්‍ය තඹතහඩු. උදාහරණ පළමුවන විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස. අභිලේඛන ලියා ඇති මාධ්‍ය රන්තහඩු. උදාහරණ වල්ලිපුරම් රන්පත. අභිලේඛන ලියා ඇති මාධ්‍ය දැව. උදාහරණ ඇම්බැක්කේ දේවාලයේ දැව කණුවල ලියූ ලේඛන. අභිලේඛන ලියා ඇති මාධ්‍ය මැටිපොරු. උදාහරණ උළුහා ගඩළු මත ලියූ අකුරු. අභිලේඛන ලියා ඇති මාධ්‍ය වාජන. උදාහරණ මැටිවලන් පාත්‍ර ආදී ලියූ අකුරු. ඊගාවට අපි යම් වගු අංක 1.5. එහි සඳහන් වන්නේ ලියා තිබෙන ස්ථානයේ ස්වරූපය පදනම් කරගෙන අභිලේඛන හැඳින්වීම සඳහා යෙදෙන ව්‍යවහාර. ලෙන් ලිපි. ලෙන් ලිපි කියන්නේ ගල් ලෙන් වල කටාර මසල ලියූ ලිපි. ගිරි ලිපි කියන්නේ ගල් තලාවල හෝ ගල් කුළු මත ලියූ ලිපි. පැම් ලිපි කියන්නේ සකස් කරගත් ගල් කුළුණු මත ලියූ ලිපි. පුවරු ලිපි කියන්නේ සකස් කරගත් ගල් පුවරු මත ලියූ ලිපි. ආසන ලිපි කියන්නේ මල් ආසන මෙන් තැබූ ගල් පුවරු මත ලියූ ලිපි. ඊගා මාතෘකාවට යන් අපි චිත්‍ර මූර්ති හා පුරාවස්තු කියවමු. පැරණි චිත්‍ර මූර්ති හා කැටයම් ආදිය අපේ සංස්කෘතික ඉතිහාසයේ පෙන්වුම් කෙරෙන ජීවමාන සාක්ෂි වේ. අතීත ජනතාවගේ ඇඳුම් පැළඳුම් කලා කුසලතාව ආභරණ පරිහරණය වර්ණ භාවිතය ආගමික විශ්වාස ආදී බොහෝ අංශ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට චිත්‍ර මූර්ති හා කැටයම් උපකාරී වේ. සීගිරි චිත්‍ර උදාහරණයක් වශයෙන් ගතහොත් පැරණි කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ කොණ්ඩ මෝස්තර රූපලාවන්‍ය කටයුතු වැනි අංශ කිහිපයක් ගැන එමගින් තොරතුරු ලබාගත හැකිය. පැරණි ජනතාව විසින් නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද හෝ දැනට ඉතිරි වෙද්දී පුරාවස්තු ලෙස හැඳින්විය හැකිය. මෙරට කෞතුකාගාරවල ආගමික ස්ථානවල විවිධ ආයතන හෝ පුද්ගලයන් භාරයේ පුරාවස්තු පවතී. කැණීම් මගින්ද බහුලව පුරාවස්තු හමු වේ. පැරණි ජනතාවගේ විවිධ හැකියා, කුසලතා, පැරණි සංස්කෘතිය, තාක්ෂණය, විදේශ සබඳතා හා ඔවුන්ගේ ජීවන ක්‍රම ආදී අංශ රසක් පිළිබඳ අවබෝධය ලබා ගැනීමට පුරාවස්තු උපකාරී වේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගොඩනැගීමට යොදාගත හැකි විවිධ මූලාශ්‍ර රාශියක් තිබෙන බව ඊයත් සඳහන් කරුණු වලින් ඔබට පෙනී යනු ඇත. මූලාශ්‍රය ඇසුරින් තොරතුරු ලබාගෙන ඉතිහාසය ගොඩනැගීමේදී අතීතයේ නිවැරදිව දැකීමට නම් එම මූලාශ්‍රයේ විචාර බුද්ධිය නිරව පරිශීලනය කළ යුතු වේ. සාහිත්‍ය මූලාශ්‍රය බොහෝ විට ඓතිහාසික සිදුවීම් වලට වඩා පසු කාලීන වාර්තාය. එසේ මෙම ග්‍රන්ථවල කතුවරුන්ගේ රුචි අරුචිකම් මූලාශ්‍රය වලට ඇතුළු විය හැකිය. පුරාවිද්‍යා මූලාශ්‍රය බොහෝ විට ඓතිහාසික සිදුවීම් වලට සමකාලීන ඒවා ලෙස සැලකේ. මේ අනුව සාහිත්‍ය මූලාශ්‍රය වල සඳහන් තොරතුරු පුරාවිද්‍යාත්මක වශයෙන් සනාථ වේ නම් ඒවා වඩා විශ්වාසදායී තොරතුරු ලෙස සැලකිය හැකිය. කිසියම් ඓතිහාසික සිදුවීමක් පිළිබඳ ඉතිහාසයේ ගොඩනැගීමේදී ඊට අදාළව සපයාගත හැකි සියලු මූලාශ්‍ර පරිශීලනය කළ යුතුයි. එහිදී ලැබෙන විවිධ තොරතුරු විචාරාත්මකව හදාරා වඩා විශ්වාසදායී තොරතුරු තෝරා බේරාගෙන අදාළ සිදුවීමේ ඉතිහාසයේ ගොඩනැගිය යුතුය. මේ අනුව සාහිත්‍ය මූලාශ්‍රවල අඩුපාඩු පුරවා ගැනීමට මෙන්ම අලුත් තොරතුරු ලබා ගැනීමටද සාහිත්‍ය කෘතිවල සඳහන් කරුණු සනාථ කර ගැනීමටද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ප්‍රයෝජනවත් වේ. එකයි දශම දෙක මාතෘකාව ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම. ඉතිහාසය යන මූලාශ්‍රය අධ්‍යයනය සමග බැඳී ඇති විෂයක් මෙන්ම කුතුහලයෙන් යුතුව හැදෑරිය හැකි විෂයකි. මේ නිසා ඉතිහාසය හදාරන්න ස්වභාවයෙන්ම පොත්පත් කියවීමට පෙළඹෙයි. පොත්පත් කියවීමේදී ඓතිහාසික සිදුවීම් පිළිබඳ විවිධ කරුණු, අදහස් සහ මතවාද හමු වන බැවින් කියවන්නා තුළ විචාර බුද්ධිය දියුණු වේ. මේ නිසා ඔහු සෑම දෙයක් පිළිබඳවම තර්කානුකූලව සිතීමට පෙළඹෙන අතර එමගින් ගැටලු නිසිපරිදි තේරුම් ගැනීමටද හැකියාව ලබයි. ගැටලු නිසිපරිදි තේරුම් ගත් විට ඒවාට නිර්මාණාත්මක පිළිතුරු සෙවීමට පෙළඹීමක් ඇති කරයි. මේ නිසා ඉතිහාසය ඉගෙනීමෙන් කෙනෙකුගේ පෞරුෂත්වය වර්ධනය වේ. මීට අමතරව ඉතිහාසය ඉගෙන ගැනීමෙන් පහත සඳහන් ප්‍රයෝජන අත්වේ. 1. තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳ යථාබෝධය. 2. අතීත අත්දැකීම් මගින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය ගොඩනැගීම. 3. රටේ ජාතික අනන්‍යතාව හඳුනා ගැනීම. 4. මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනැගීම. 5. අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට පුරුදු වීම. 6. විවිධ මත ඉවසීමට හුරු වීම. ඊගව මාතෘකාවට අපි යමු 1.3 පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ආරක්ෂා කර ගැනීම. ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසයත් අතීත ජනගහන ව්‍යාප්තියත් ශතවර්ෂ ගණනාවක් තුළ මෙරට ජීවත් වූ ජනසංඛ්‍යාව දෙස බලන විට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වශයෙන් අද අපට ඉතිරි වැත්තේ ගල්, ලෝහ හෝ පිරිසු මැටි වැනි කල් පවතින අමුද්‍රව්‍ය වලින් කළ නිර්මාණ පමණකි. නැතහොත් වැව් අමුණු වැනි මහා පරිමාණ නිර්මාණ වේ.
රට තුළ සිදුවන ශීඝ්‍ර නාගරික ජනාවාස ව්‍යාප්තිය, මන්මාවත් තැනවීම, ගොඩනැගිලි ඉදිකිරීම, කෘෂිකාර්මික කටයුතු ආදිය නිසා ඇතැම් විට මෙම වටිනා මූලාශ්‍රය විනාශ වන අවස්ථා තිබේ. ඓතිහාසික ස්ථාන, ස්මාරක හා පුරාවස්තු අද අපට දක්නට ලැබෙනුයේ අපේ අතීත පරම්පරාව ඒවා ආරක්ෂා කරන නිසාය. එබැවින් වර්තමාන පරම්පරාව වශයෙන් ඒවා ආරක්ෂා කිරීම රටේ සියලු පුරවැසියන් සතු වගකීමකි. ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ගල්වල කොට ඇති විවිධ පැරණි සලකුණු දක්නට ලැබේ. එසේ දක්නට ලැබෙන ඉරහඳ රූප, වටාපොත, දුන්න, ඊතලය, හක්ගෙඩිය, ගොන්කුරය, ඇත්තඩිය හා විවිධ සත්ත්ව රූප ආදී පැරණි ප්‍රාදේශීය මායිම් පෙන්වන රූප සටහන් වේ. නැතහොත් වර්තමාන මාර්ග සලකුණු මෙන් ඒවාද පැරණි සංනිවේදන ක්‍රමයකි. මෙවැනි සලකුණු හා සඳකඩ පහන, මුරගල්, ගල්කණු හෝ පුරාවස්තු ඇති වෙනත් ස්ථානවල වටිනා දේ තැන්පත් ඇතැයි වර්ධවා සිතන ඇතැම්හු නැදැනුවත්කම නිසා මෙබුත්තන් හාරා විනාශ කරති. ඓතිහාසික ස්ථානවල හෝ පුරාවස්තු මත අකුරු ලිවීම, රූප ඇඳීම ආදියත් පුරාවස්තු විනාශයට හේතු වන අතර රටේ නීති අනුව දඩුවම් ලැබෙන වර්ධකි. එබැවින් පුරාවිද්‍යා මූලාශ්‍රය වලින් සිදුවන මෙහෙය වටහාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ඒවා ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගත යුතුය. ඊගා මාතෘකාව වැදගත් කරුණු. 1. ඉතිහාසය හැදෑරීමට ඉවහල් වන දෑ හැඳින්වෙන්නේ මූලාශ්‍රය යනුවෙනි. 2. මූලාශ්‍රය සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. 3. පැරණි කාලේ රචනා කරන ලද පොත්පත් ආදී සාහිත්‍ය මූලාශ්‍රය ගණයට අයත් වන අතර නටබුන් වී තිබෙන ගොඩනැගිලි, නොයෙකුත් පුරාවස්තු ආදී දෑ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. 4. ඉතිහාසය ඉගෙන ගැනීමෙන් පැරණි කාලයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් විවිධ අත්දැකීම් වලට මුහුණ දුන් ආකාරය වටහා ගැනීමට හැකි වේ. එමගින් ඒ හා සමාන වර්තමාන ගැටලු වලට මුහුණ දීමට අවශ්‍ය කරන දැනුම ලබා ගැනීමට අවකාශයක් සැලසේ. රටක ඉතිහාසයේ එම රටේ අංක 5 රටක ඉතිහාසයේ එම රටේ ජීවත් වන පුරවැසියන්ගේ අනන්‍යතාව පිළිබිඹු කරයි. පාඩමේ අන්තර්ගතය අතරම දැන් ඉවරයි. නමුත් ඔයාලට පුතාලා පැහැදිලි කිරීම වගේක් කරලා තියෙනවා මේ පාඩමේ සටහනෙන් අනතුරුව අපි ඒ ටිකත් කියවමු. මාතෘකාව දික්සඳ සෙනවියා පිරිවෙන. අනුරාධපුර මහා විහාරයට අනුබද්ධව පිරිවෙන් කිහිපයක් තිබුණි. සුන්හාත පිරිවෙන, මරුගණ පිරිවෙන, පලග්ග පිරිවෙන යනු ඒ අතරින් කිහිපයකි. දික්සඳ සෙනවියා පිරිවෙන යනු ඒ පිරිවෙන් මඩුල්ලට අයත්ව තිබූ තවත් පිරිවෙනකි. මහා වංශය රචනා කළ මහානාම හිමියන් ඒ පිරිවෙනේ වැඩ වාසය කළ හිමිනමකි. ඊගව මාතෘකාව පාහියන් හිමි. පාහියන් යන චීන ජාතික භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ බෞද්ධ ධර්මය ඇතුළත් පොත්පත් සොයා චීනයේ සිට පයින්ම ඉන්දියාවට පැමිණියේය. පාහියන් භික්ෂුන් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 399 සිට 414 ක්‍රිස්තු වර්ෂයෙන් 5 වන සියවසේදී ශ්‍රී ලංකාවට වැඩම කොට දෙවසරක් අනුරාධපුර අභයගිරි විහාරයේ වැඩ වාසය කළහ. උන්වහන්සේ චීනයේ ශාන්සි පළාතේ වුයංග් නම් ගමේ උපත ලැබීය. උන්වහන්සේ විසින් රචිත ගමන් විස්තරවල එකල ශ්‍රී ලංකාවේ පැවති ඇතැම් දේ පිළිබඳවද සඳහන්ය. ඊගව මාතෘකාව හියුන් සියන්. හියුන් සියන් ක්‍රිස්තු වර්ෂ 602 සිට 664 චීන ජාතික භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ වන්දනා කටයුතු සඳහා ඉන්දියාවට වැඩම කළහ. ක්‍රිස්තු වර්ෂයෙන් 629 දී චීනයේ නික්මා උන්වහන්සේ වසර 16ක් තිස්සේ සිය වන්දනා ගමනේ නිරත වූහ. ඒ අතර වාරයේ උන්වහන්සේ විසින් ආසියාවේදී තමන් දුර්දේ වාර්තා කර තබනු ලැබිනි. ශ්‍රී ලංකාවට වැඩම නොකළද උන්වහන්සේ ඉන්දියාවේදී ශ්‍රී ලංකාව පිළිබඳ තමන්ට අසන්නට ලැබුණු දේ ලියා තැබුවා. එම තොරතුරුවද ක්‍රිස්තු වර්ෂයෙන් 7 වන සියවසේ මෙරට ඉතිහාසය හැදෑරීමට වැදගත් වේ. ඊගව මාතෘකාව රිබෙයිරෝ. ජෝආෝ රිබෙයිරෝ පෘතුගීසි ජාතිකයෙකි. 1640 මාර්තු මාසයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ පෘතුගීසි හමුදාවට සේවය කරනු පිණිසය. හෙතෙම අවුරුදු 18ක් තිස්සේ ශ්‍රී ලංකාවේ වාසය කරමින් පෘතුගීසි හමුදාවට සේවය කරමින් සිට කපිතාන්වරයෙකු දක්වා උසස් වීම් හිමි කරගත්තේය. සිය වයෝවෘද්ධ කාලයේ පෘතුගාලයේ ලිස්බන් නුවර වාසය කරමින් ශ්‍රී ලංකාවේදී තමන් ලද අත්දැකීම් පදනම් කරගෙන පොත් කිහිපයක් රචනා කළේය. එම පොත් ක්‍රිස්තු වර්ෂයෙන් 17 වන සියවසේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට බෙහෙවින් ප්‍රයෝජනවත්ය. ඊගා මාතෘකාව ෆිලිප්පුස් බැල්දියස් ක්‍රිස්තු වර්ෂ 1632 සිට 1672 ෆිලිප්පුස් බැල්දියස් ලන්දේස් ජාතික දේවගැතිවරයෙකි. ඔහු ලන්දේසි හමුදා සමග ශ්‍රී ලංකාවට පැමිණියේය. ලන්දේසීන්ගේ පෙරදිග ඉන්දියාව වෙළඳ සමාගමට සේවය කිරීම ඔහුගේ රාජකාරිය විය. තම රාජකාරියට අමතරව ඔහු එක ශ්‍රී ලංකාවේ පැවති සමාජ ජීවිතය භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ වාර්තා තැබිය. එම වාර්තා ලන්දේසි සහ ජර්මන් භාෂාවෙන් ප්‍රකාශයට පත් කර තිබේ. බෙල්දියස්ගේ වාර්තා ක්‍රිස්තු වර්ෂයෙන් 17 වන සියවසේ
ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට බෙහෙවින් වැදගත් වන මූලාශ්‍රයකි. මාතෘකාව රොබර්ට් නොක්ස්. රොබර්ට් නොක්ස් ක්‍රිස්තු වර්ෂ 1641 සිට 1720 යන ඉංග්‍රීසි ජාතික නැව් කපිතාන්වරයෙකි. ඔහු තම වයස 14 දී සිය පියා සමග නැව් නැගී ඉන්දියාවට පැමිණියේය. ක්‍රිස්තු වර්ෂ 1658 දී පර්සියාව බලා යාත්‍රා කරමින් සිටි ඔවුන්ගේ නැවේ කුඹගස කුණාටුවක් නිසා බිඳී යාමේ හේතුවෙන් ක්‍රිස්තු වර්ෂ 1659 නොවැම්බර් 19 වනදා ශ්‍රී ලංකාවට පාවී යාවේය. ඒ අවස්ථාවේදී රොබර්ට් නොක්ස් ඇතුළු නැවේ සිටි 16 දෙනෙක්ගෙන් සමන්විත පිරිස දෙවන රාජසිංහ රජු විසින් සිරබාරයට ගන්නා ලදහ. අවුරුදු 19ක කාලය තිස්සේ සිරකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ කාලය ගත කළ රොබර්ට් නොක්ස් අනතුරුව ගැලවී පැන ගියේය. මන්නාරමේ අරිපුනම ස්ථානයට ළඟා වූ ඔහු එතනින් බතාවියට පැන ගියේය. ක්‍රිස්තු වර්ෂයෙන් 1680 දී ඔහු නැවතත් එංගලන්තයට ළඟා විය. මේ ගමන අතරතුර ඔහු විසින් ශ්‍රී ලංකාවේදී තමන් අත්දැකීම් පදනම් කොටගෙන පොතක් රචනා කළේය. An historical relation of the island of Ceylon. පොතේ නම තමයි An Historical Relation of the Island of Ceylon. නම් වූ එම කෘතිය 1681 දී ප්‍රකාශයට පත්විය. ඔහු මෙරට ගත කළ කාලයේදී එනම් ක්‍රිස්තු වර්ෂයෙන් 17 වන සියවසේ ශ්‍රී ලංකාවේ පැවති සමාජය පිළිබිඹු කරන චිත්‍ර සහ විස්තර එම කෘතියට ඇතුළත්ය. මාතෘකාව ෆර්නාओ ඩි ක්වේරොස්. කතෝලික ජේසුයිට් නිකායක පූජකවරයෙකු වූ ක්වේරොස් පෘතුගීස් ජාතිකයෙකි. 1688 වසරේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඔහු විසින් Temporal and Spiritual Conquest of Ceylon නමින් කෘතියක් රචනා කරන ලදී. පොතේ නම තමයි Temporal and Spiritual Conquest of Ceylon. ශ්‍රී ලංකාවට නොපැමිණි ක්වේරොස් එම කෘතිය රචනා කළේ ඔහු ඉන්දියාවේ ගත කළ කාලයේය. එහෙනම් දූල පුතාලා අපි ඔයාලගේ ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩම කියවලා ඉවරයි. අපි මේ විදියට අනිකුත් පාඩනොත් කියවලා රෙකෝඩ් කරලා YouTube එකට වීඩියෝ විදියට ඇතුළත් කරනවා. එහෙනම් channel එක subscribe කරලා ඉන්න දිගටම අපි ඉදිරි පාඩම් වල විස්තර මේ channel එකේම ඉගෙන ගනිමු. සුබ දවසක්. පරිස්සමින් ඉන්න.